එතකොට මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද මම අසයින්මන්ට් එක මුලින්ම දෙන්න පරක්කු කරෙත් ඒ නිසා ඇත්තටම ඒ කියන්නේ අපි ටිකක් සාකච්ඡා කරාට පස්සේ සහ විශේෂයෙන් ඒ කියන්නේ ජනගහන අධ්‍යයනවලදී අපි දැන් මූලික සංකල්ප කීපයක් සාකච්ඡා කරා සහ ඒ වාගේ ජනගහන වර්ධනය නැත්තම් වෙනස් වීම කෙරෙහි බලපාන සාධක මොනවාද කියන එක අපි කතා කරමින් යනවා විශේෂයෙන් මාර්ථ්‍යතාවය සඵලතාවය මෙන්න මේවා පිළිබඳ අපි සාකච්ඡා කරානේ. එතකොට අපි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනකොට පේනවා ඇතිම එක population growth නැත්නම් population change කියන එක. එතකොට මේක සම්බන්ධ කරලා තමයි මම assignment එක දීලා තියෙන්නේ. එතකොට මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම එක පාඩමකට අදාළව මේ අසයින්මන්ට් එක ලියන එක නෙවෙයි. අපි දැනට සාකච්ඡා කරගෙන ඇවිල්ලා තියෙන මේ හැම පාඩමකින්ම කොටස් ගන්න පුළුවන්. කොටස් ලබා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ජනගහන වර්ධනය කියන එකට බලපාන සාධක සාකච්ඡා කරන්නට පුළුවන්. ඒවා පාලනය කිරීම කොහොමද පාලනය නොකරොත් මොන වගේ තත්ත්වයක් නැති වෙන්නට පුළුවන්ද? සහ පාලනය කිරීම තුළ රටක සංවර්ධනය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ. ඊට අපි සාකච්ඡා කරා දැන් අපිට මේ විදිහට ඒ කියන්නේ එහෙම පාලනය නොකරොත් මොකද්ද වෙන්නේ? අපිට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් මිනිස්සුන්ගේ සම්පූර්ණ කිරීමේ හැකියාවක් නැහැ. මොකද ජනගහනය විශාලයි අවශ්‍ය තියෙන සම්පත් ප්‍රමාණය අඩුයි. එතකොට අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්නේ? අධ්‍යාපනය කියන එක පහළ මට්ටමකට යනවා දුගීභාවය ඉහළ මට්ටමක යනවා ආපහු අර විශේෂ සර්කල් එකක නැත්නම් විශ්වීය චක්‍රයක පැටලෙනවා මිනිස්සු මොකද ඒ පහසුකම් ලබා දෙන්නට බැරි නිසා. එතකොට මේ නිසා ජනගහනය සම්බන්ධයෙන් කතා කරද්දී බොහොම කියන්නේ අයිඩියල් නැත්නම් බොහොම හිතකර ජනගහනයක් වෙන්නේ ඒ රටේ තියෙන සම්පත්වලට හානියක් නොවන ආකාරයෙන් ජනගහනය පවත්වාගෙන යන්නට පුළුවන් නම් පැහැදිලිද කියන එක. එතකොට ඒ නිසා ඔබට උදාහරණ සහිතව මේක සාකච්ඡා කරන්නට පුළුවන් වේවි. එහෙම පාලනය නොකරොත් එහෙම මොන වගේ තත්ත්වයන්ද ඇති වෙන්නේ සහ පාලනය කිරීම නිසා අපිට අත්පත් කර ගන්නට පුළුවන් ළඟා කර ගන්නට පුළුවන් දේවල් මොනවාද කියන එකත් ඔබට මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන්. එතකොට මෙතනදී අදහස් කරන්නේ පාලනය කර ගැනීම. ඇයි පාලනය කරන්නේ කියන එකේදී මේ කොටස් දෙකම සාකච්ඡා කරන්නට පුළුවන්. මොකද්ද? පාලනය නොකරොත් මොකද්ද වෙන්නේ? පාලනය කරොත් මොකද්ද වෙන්නේ කියන එක. පැහැදිලිද? ඔව් සර්. හරි. සර් එතකොට මේක අර essay type වගේ ලියන්නද නැත්නම් එහෙම කොහොමද? essay type තමයි. essay type ලියන්න තියෙන්නේ. essay type ලියන්න. හරි එතකොට අපි බලමු ජනගහන වර්ධනය නැත්නම් ජනගහන වෙනස් වීම පිළිබඳ විවිධ පුද්ගලයන් කියලා තියෙන අදහස් සහ ඊළඟට ඒ සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්නට පුළුවන් මොනවාද කියන එක පිළිබඳ. එතකොට ඔබට මතක ඇති අපි කලින් දවසකත් සාකච්ඡා කරා මෝල්ටස්ගේ මේ කියන අදහස. මේක මෙතනට වැදගත් වෙන්නේ මොකද්ද? දැන් අපි බලන්නේ ඇත්තටම population growth එක ජනගහන වර්ධනය නැත්නම් ජනගහනයක් තුළ සිද්ධ වෙන වෙනස්කම කියන එක තමයි ඉගෙන ගන්නට උත්සාහ කරන්නේ. එතනදී මේ කියන අදහස අතිශයින් වැදගත් වෙනවා. මොකද මේක මත පදනම් වුණාම තමයි අපිට ජනගහනය පාලනය කිරීම කියන එක අවශ්‍යයි කියලා සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. මොකද්ද මෙතනදී කියන්නේ? The power of population growth is greater than the power of earth to produce subsistence. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන දේවල් මේ earth එකට නැත්නම් අපේ කියන්නේ කෙටියෙන් ගත්තොත් තියෙන පවතින resources ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට වඩා බොහොම powerful විදියට නැත්නම් වේගවත් විදියට ජනගහනය වර්ධනය වෙනවා. එතකොට
සබ්සිස්ටන්ස් වැඩි වෙන්නේ නැත්නම් ඒවා ප්‍රොඩියුස් කරගන්නට බැරි නම් මිනිස්සුන්ට අවශ්‍ය කරන සම්පත් ටික මොකද්ද වෙන්නේ අනිවාර්යයෙන්ම අන්තස්සරණ තත්වයකට ජනගහනය පත් වෙනවනේ. එතකොට මෙන්න මේ පොයින්ට් එකෙන් පටන් ගන්නට පුළුවන් ඔය අපි සාකච්ඡා කරපු නැත්නම් මම දුන්න අසයින්මන්ට් එක මේක එලබරේට් කරන්නට පුළුවන්. මේ ගැන අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඒ අදහස අසයින්මන්ට් එකට ඇතුළත් කරන්නට පුළුවන්. එතකොට ජනගහන වෙනස කියන එක කොහොමද වෙනසක් සිද්ධ වෙන්නේ කියන එක මම හිතන්නේ මේ වෙනකොට ඔබ දන්නවනේ. අපි සාකච්ඡා කරලා තියෙනවා උපත් මරණ සහ සංක්‍රමණ. එතකොට මෙන්න මේ තුන සංකල්ප තුන තමයි ප්‍රධාන වශයෙන්ම ජනගහනයක වෙනස කෙරෙහි බලපෑම් කරන්නේ. පැහැදිලිද? එතකොට එහෙනම් වෙනස සිද්ධ වෙන්නේ කොහොමද මේ සංකල්පවල ක්‍රියාකාරීත්වය? උදාහරණයක් හැටියට උපත් වැඩි වෙනවා නම් වේගෙන් ඒ ජනගහනය ඉහළ යනවානේ. ඊට මරණ අඩු වෙනවා නම් ඒත් ඉහළ යනවා. මරණ වැඩි වෙනවා නම් ජනගහනය අඩු වෙනවා. උපත් අඩු වෙනවා නම් ජනගහනය අඩු වෙනවා. ඒ සංකල්ප දෙකේ නිසා අනිත් පැත්තට ගත්තොත් එහෙම සංක්‍රමණ නිසා ඔය කියන ජනගහනයේ වෙනස සිද්ධ වෙනවානේ. ඒ කියන්නේ ස්වභාවිකව ජනගහනයක් තුළ තියෙන සිදුවෙන උපත් සහ මරණ නිසා ජනගහනයේ වෙනසක් ඇති වෙනවා. ඊට අමතරව සංක්‍රමණ වල මැදිහත් වීමකින් වෙනත් රටවල් වල ඉන්න අය තවත් ජනගහනයකට ඇතුළත් වීම සහ ඒ ජනගහනයේ අය වෙනත් තැනකට යාම නිසා මේ කියන ජනගහන වෙනස කියන එක සිද්ධ වෙනවා. ඒතකොට ඔන්න ඔය සංකල්ප තුන පිළිබඳ අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවානේ. ඒතකොට මෙන්න මේ සංකල්ප තුන පදනම් කරගෙන අපිට පුළුවන් මේ population change කියන එක කොයි ආකාරයේද සිද්ධ වෙන්නේ කියන එක සාකච්ඡා කරන්න. සටහනක් ඕන කරනවානේ. අහන්න දෙයක් නැහැ නේද? එහෙමද? හරි මේ විදිහට ලියා ගන්න. ජනගහන වෙනස පිළිබඳ අධ්‍යයනය ඉතාමත් වැදගත් වේ. හේතුව ඒ මත ජනගහනයක අනෙකුත් සාධක තීරණය වන බැවිනි. ජනගහනයක වෙනස ප්‍රධාන වශයෙන් තීරණය වන්නේ උපත් මරණ සහ සංක්‍රමණ මතය. කාට හරි අහන්න පුළුවන් විවාහ බලපාන්නේ නැද්ද කියන එක. ඔව් විවාහ බලපානවා. හැබැයි අපි අර උපත් කියන එක අරගෙන තියෙනවා. එතකොට ඒක අනිත් එක තමයි එතන ප්‍රධාන සාධක හැටියට සාකච්ඡා කරන්නේ. එතකොට කාට හරි විවාහ කියන එක සාකච්ඡා කරන්නට පුළුවන්. මොකද කිසියම් ජනගහනයක විවාහක ජනගහනය අඩු වෙනවා නම් විවාහ වන වයස ඉහළ යනවා නම් එතනදී ජනගහනයේ වෙනස තීරණය නැත්නම් ජනගහනයේ වැඩිවීම ජනගහන වෙනස පිළිබඳ පැහැදිලි කරනු ලබයි. විශේෂයෙන් සෑම රටක්ම අධියර 4ක් පසු කරනු ලබන බවත්
එම අධියරවලදී පවතින ජනගහනය පිළිබඳ වෙනස්කම් හඳුනාගත හැකි බවත් පෙන්වා දෙනු ලබයි. පෙන්වා දෙනු ලබයි. පැහැදිලිද කියන එක. එතකොට මේකෙන් කියන්නේ ඇත්තටම සෑම රටක්ම ස්ටේජස් පහු කරනවා. එතකොට ඒ ස්ටේජ් එක තුල ජනගහනයේ මූලික ලක්ෂණ හඳුනා ගන්නට පුළුවන් කියන එක තමයි පැහැදිලි කරන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පළවෙනි ස්ටේජ් එකේ තියෙන මූලික ලක්ෂණ වෙනස් වෙනවා දෙවෙනි ස්ටේජ් එකට යනකොට. ඒතකොට මූලික ලක්ෂණ කියලා කියන්නේ විශේෂයෙන්ම මොනවාද? ජනගහනයේ වෙනස කෙරෙහි බලපාන සාධක. ඒතකොට ඔබ දන්නවා ජනගහනයේ වෙනස කෙරෙහි බලපාන සාධක මොනවාද කියලා නේ. විශේෂයෙන් ගත්තොත් එහෙම population structure එක, ඒ කියන්නේ ව්‍යුහය, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, මේ වගේ දේවල් කොයි විදියටද ඒ කියන්නේ ස්ටේජ් එකේදී වෙනස් වෙන්නේ කියන එක තමයි මේ මගේ පැහැදිලි කරන්නේ. එතකොට බහලා තියෙනවා population pyramids කියන්නේ ජනගහන පිරමිඩ. එතකොට ජනගහන පිරමිඩ පාවිච්චි කරන නැත්නම් ජනගහන පිරමිඩ ආශ්‍රයෙන් මේ න්‍යාය පැහැදිලි කරගන්නට පුළුවන් කොයි ආකාරයකද ජනගහන පිරමිඩ වෙනස් වෙන්නේ ඒ ස්ටේජ් එක තුල කියන එක. නැත්නම් ඒ ස්ටේජ් එක පහු කරනකොට ඒ ස්ටේජ් එක ඇතුලේ කොයි ආකාරයේ පිරමිඩයක්ද අපිට දකින්න ලැබෙන්නේ කියන එක මේකෙන් පැහැදිලි කරනවා. පැහැදිලිද? ඔව් දැන් අපි මේ විදිහට ලියගන්න. ජනගහන පිරමිඩයක් යනු කිසියම් වූ ජනගහනයක වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව එම ජනගහනයේ සංඛ්‍යාව පෙන්නුම් කිරීමයි. එක වාක්‍ය හරියට ගැලපෙනවද කියලා කියන්න බලන්න කවුරු හරි කෙනෙක්. මම හිතන්නේ ඒක හරියට ගැලපුන්නේ නැහැ වගේ. ජනගහන පිරමීඩයක් යනු යම් ජනගහනයක වයස හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව එම ජනගහනයේ සංඛ්‍යාව පෙන්නුම් කිරීමයි. පෙන්නුම් කරනු ලබන දෙයකි අන්නේ වගේ හදාගන්න. එතකොට එකෙන් කියන්නේ මොකද්ද? ජනගහන පිරමිඩයක් කියන එකෙන් population pyramid කියන එකෙන් කරන්නේ මොකද්ද? වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව ජනගහනයේ ජනගණත්වය නැත්නම් ගණත්වය නෙවෙයි ජනගහන සංඛ්‍යාව population කියන එක ප්‍රදර්ශනය කිරීමත් තමයි ජන පිරමිඩ් එකකින් කරන්නේ. එතකොට දැන් මේ පිරමිඩ දිහා බලලා අපිට කතා කරන්නට පුළුවන් ඇත්තටම ජනගහනයේ ඉදිරියේ සිද්ධ වෙන වෙනස්කම් මොනවාද? ඒ කියන්නේ මේ යන විදියට ගියොත් මොනවා වෙයිද? අනේ ඒ වගේ දේවල් කතා කරන්නට පුළුවන්. දැන් ඔබ සාමාන්‍යයෙන් දන්නේ දැන් මේක ගත්තොත් එහෙම මේ ජනගහන පිරමීඩය දිහා බලපුවාම ඔබට කියන්නට පුළුවන් වෙන්නේ මොනවාද? දැන් මේ ජනගහන පිරමිඩයක් කියවන්න දන්නවනේ නේද? කොහොමද කියවන්නේ කියන එක. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ඇත්තටම වයස තියෙනවා. වයස කියවෙන්නේ කොහොමද? 15. ඒ කියන්නේ 15 එකේ ඉඳලා කියන්නේ 0 ඉඳලා 5 තමයි පළවෙනිම භායකයෙන් පෙන්නන්නේ. සහ ඊළඟට මේ දෙපැත්තේ මේල් ෆීමේල් කොටස් දෙකට බෙදෙනවා. එතකොට මේක පැත්තක මේල් අය පෙන්නුම් පැත්තේ ෆීමේල් අය පෙන්නුම් කරනවා. එතකොට මේ වයස් කාණ්ඩය ඔබට පේනවා ඇති මැදින් දාලා තියෙනවා. මේකේ අරන් තියෙන 10න් 10 බිඳුව 9 ඊට පස්සේ 10 19 20 29 ඒ විදිහට. එතකොට මේකේ කියන්නේ මොකද්ද? 15 ඉන්න කණ්ඩායම බිඳුව 9 ඉන්න ළමයි සංඛ්‍යාව තමයි මෙතනින් කියන්නේ. කියන්නේ කොච්චර සංඛ්‍යාවක් ඉන්නවද කියන එක
මිලියන කීයක් ඉන්නවද නැත්නම් ලක්ෂ කීයක් ඉන්නවද දැන් මෙතනදී අපිට පේනවා ඇති මේ ජනගහනය දිහා බැලුවාම මේකේ වැඩිපුරම ඉන්නේ කවුද කියන්න බලන්න මේ ජනගහනය පිරමිඩය දිහා බලලා ඔව් ළමා ජනගහනය වෙන මොනවද මේක ගැන කියන්න පුළුවන් වෙන්නේ ළමා ජනගහනයේ ඉන්නේ වෙන මොනවද කියන්න පුළුවන් වෙන්නේ මරණානුපාතිකය ගොඩක් ඉහළ අගයක් වැඩිට ජනගහනය අඩු හින්දා හරියටම හරි ඒ කියන්නේ ළමයි ගොඩක් ඉපදිලා තියෙනවා මේකේ මරණ සංඛ්‍යාව අනිවාර්යෙන් වැඩි වෙන්නට ඕන මොකද ඒ ළමයි උඩට ගිහිල්ලා නැහැනේ වයස 70 80 වෙනකන් ගිහින්නේ මැරෙනවා වැඩි හරි වෙන ඒක හොඳ ඔබ්සර්වේෂන් එකක් එතකොට දැන් එහෙම ලදරු මරණ අනුපාතිකය අඩුවීම කියන්න බෑ මේකින් බලලා මොකද දැන් උපදින සංඛ්‍යාවනේ දැන් මෙතන මේ කට්ටෙන් පේනවනේ නේද මෙතන ඒ කියන්නේ දැන් ළමයි 0.9 ඉන්න අය මෙතන ඉඳලා මාගේ මේක පේනව නේද මෙන්න මෙතන ගැප් එක බලන්න මෙතන ඉඳලා ඒ කියන්නේ මේ එන අපි તો මේක ලක්ෂ වලින් තියෙනවා නම් මේ කට්ටියම අඩු වෙලානේ තියෙන්නේ ඊළඟට අවුරුදු 19 වෙනකොට නේද මේ ටිකම අඩු වෙලා තියෙන්නේ අය මැරිලා මේ ටික තමයි උඩට ගිහින් තියෙන්නේ එතකොට එතන ළමා මරණත් සිද්ධ වෙනවානේ මරණ සිද්ධ වෙනවා මේ හැම ස්ටේජ් එකේදීම මරණ ළමා මරණ වැඩි මේ අඩුයි නෙවෙයි දැන් මේ කට්ටේට වඩා මේ කට්ටේ වැඩිනේ පේනව නේද ඒ කියන්නේ මෙතන ඉන්න ප්‍රමාණය මේ ටික වැඩි මෙතනට වඩා ඒ කියන්නේ මොකද්ද මරණ ලදරු මරණ අනුපාතිකය වැඩි මේකට වඩා අනිත් උඩට යනකොට වඩා. එතකොට මරණ අනුපාතිකයේ ඉහළ මට්ටමක තියෙනවා ලදරු මරණ අනුපාතය වැඩි. හැබැයි ඒ වගේම තමයි අර කලින් කිව්ව විදිහට උපත් සංඛ්‍යාවත් වැඩි නේ. වැඩිපුර මිනිස්සු උපදිනවා. එතකොට මේ මොන වගේ ජනගහනයක්ද ඇත්තටම? මේක ගැන කියන්න පුළුවන් වෙන දේවල් මොනවාද? ජනගහන වර්ධන වේගය වැඩි කියන්න පුළුවන්. ජනගහන වර්ධන වේගය කොහොමද වැඩි කියන්නේ? ජනගහන වර්ධනයක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ උපත් සංඛ්‍යාව වැඩි කියන්න පුළුවන්ද සාපේක්ෂව? නෑ උපත් සංඛ්‍යාව වැඩි. ඒක පේනවනේ මෙතනේ. උපත් සංඛ්‍යාව වැඩි හැබැයි උපත් සංඛ්‍යාව වැඩි වුණ නිසාම ජනගහන වර්ධනය වැඩි වෙන්නේ නැහැ. ඒක තමයි අපි කතා කරේ. ඒ කියන්නේ ජනගහන ඒ කියන්නේ ස්වභාවික වර්ධනයක් නම් අනිවාර්යයෙන් උපත් සංඛ්‍යාවට වඩා මරණ සංඛ්‍යාව අඩු වෙන්න ඕනේ. ඒකට එහෙම එකක් මෙතන වෙලා නැහැ. එතකොට ජනගහන වර්ධනයක් නැහැ. මෙතන තියෙන අඩුවීමක්. ඩික්‍රීස් එකක්. නැචරල් ඉන්ක්‍රීස් එකක් නෙවෙයි නැචරල් ඩික්‍රීස් එකක් තියෙන්නේ. පැහැදිලිද? වර්ධනයක් නැහැ මෙතන. මේ වගේ පිරමිඩ් එකක් කියවන්න දුන්නොත් කියවන්න පුළුවන් නේ. කියවන්න කියන්නේ මේ පිළිබඳ ලියන්න. වෙන අනිත් අයට මොනවද මේ ගැන කියන්න පුළුවන්? ඔය ආයු අපේක්ෂාව අඩු කරන්න පුළුවන්ද? ආයු අපේක්ෂාව කියන්න පුළුවන්. ආයු අපේක්ෂාව අඩුයි නේ. ජනගහනයේ ආයු අපේක්ෂාව අඩුයි. හරි. ඒක අප්‍රිකාව වගේ රටවල් වල පහසුකම් අඩුයි කියලා කියන්න පුළුවන් නේද? සෞඛ්‍ය පහසුකම් කියලා කියන්න පුළුවන් ඒවා අඩු නිසා නේද මරණ අනුපාතය වැඩි වෙන්නේ. සෞඛ්‍ය පහසුකම් අඩු වෙලා ඔව් ඒක හරි. ඒ ඔබ්සර්වේෂන් එකක් උගත්කම නැතිකම ඔව් උගත්කම එහෙම කියන්න බෑ ඒවා. සෞඛ්‍ය පහසුකම් අඩුකම උගත්කම අඩුකම වෙන සම්මානුපාතික එකක් කියන්න අනෙන් අපි අර පොදුවේ එහෙම සාකච්ඡා කර නැත්නම් අපිට මතවාද හැටියට සමාජය තුළ ගොඩනැගිලා තියෙන දේවල් ඒවා ඒ විදිහම ඇත්ත නෙවෙයි ඇත්ත. ඒ කියන්නේ ඒවා ඒ කියන්නේ පර්යේෂණාත්මකව අපි බැලුවොත් ගොඩක් වෙලාවට ඒ වගේ වැරදි තත්ත්වයන් තියෙනවා. ඒ කියන්නේ නමුත් ඒවා ඒ කියන්නේ ජන මතය තුළට ගිහිල්ලා තියෙන්නේ ඒක ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා කියලා දැන් ඒකම කිය දැන් ඔය වගේ කතාවක්. ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් අපි කියනවා ගමක් ගත්තොත් ඒ කියන්නේ අපේ රට ගත්තොත් කෘෂිකර්මාන්තය මත තියෙන්නේ කියලා. ඒතකොට නමුත් දැන් අපි හරියට ඇනලිසිස් එකක් කරලා බැලුවොත් එහෙම අපි කියන කෘෂිකාර්මික ජීවත් වෙන අය නැත්නම් කෘෂිකාර්මික ජනතාව
70%ක් ඉන්නවා කියලා 65%ක් 70ක් ඉන්නවා හැබැයි නියම විදිහම අපි රිසර්ච් එකක් කරලා බලුවොත් එහෙම ඒ කෘෂි කර්මාන්තයෙන්මද ජීවත් වෙන්නේ. එයා කියන ගොවියෝ කියලා. හැබැයි ගොවියෝ කිව්වට ගොවිතැනෙන්ම පමණක්ද ජීවත් වෙන්නේ. එතකොට අර කියන ඒ කියන්නේ ගොවි ජනතාව කෘෂිකාර්මික ජනතාව කියන එක කියන සංකල්පෙ බිඳෙනවා. පැහැදිලි කියන එක. ඒකට නමුත් අපි ගෙනහැර දක්වන්න අපි ගොවිතැන් කරන අය කියලා සමහරක් වෙලාවට මුළු අවුරුද්දටම බොහොම පොඩි ප්‍රමාණයක් වගා කරනවා වෙන්නට පුළුවන්. වෙනත් ආදායම් මාර්ග තමයි ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග වෙන්නේ. ඒකට නමුත් ඒ ප්‍රධාන ආදායම් මාර්ග හැටියට ඒවා කියන්නේ නැහැ. ගොවිතැන තමයි දක්වන්නේ. ප්‍රධාන රස්සාවක් නැත්තම් ගොඩක් වෙලාවට. ඒ නිසා ඒ වගේ මතවාද තියෙනවා. එතකොට මේ කියන්නේ වයස වැඩි අය වැඩි වෙනවට වඩා අර ඉන්න අයගේ දැන් 80ක් වෙනකන් ඉන්න අයගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ තත්ත්වයක තිබුණා කියලා ඒ විශ්වාසය තියෙනවනේ. අනිවාර්යයෙන්ම. ඔව් ඒ කියන්නේ ඒ කියන්නේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නිසානේ උඩට ගිහිල්ලා තියෙන 80 වෙනකන් වැඩි පිරිසක් ජීවත් වෙන්නේ නේ. එතකොට ඒ කියන්නේ ඒ ස්ටේජස් වල මම කියන්නේ දැන් මේක ගත්තොත් පළවෙනි ස්ටේජ් එකේදී එහෙම නැහැ. මේ මොකක්ද ඒකට කියන්නේ මේ මෙතන පෙන්නන මේකෙදී 80 වෙන්නේ 70 වෙච්ච ඉඳලා තියෙන ටික දෙනයි. ඒ කියන්නේ ටික දෙනෙක් ඉඳලා තියෙන. ඒතකොට ඒ අය බේස් කරගෙන අපිට කියන්නට බෑ ඒ අයගේ සෞඛ්‍ය සම්පන්නයි කියලා. මොකද මෙහි ගොඩක් මැරිලා තියෙනවා මේ පහළදී. පැහැදිලිද? මේ විදිහට ලියාගන්න. ජනගහන පිරමීඩ මගින් අදාළ ජනගහනය පිළිබඳ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන උපකල්පනයන් කිරීමේ හැකියාව පවතී. එනම් එම ජනගහනයේ ඒ ආකාරයෙන්ම පැවතගෙන ගියහොත් එම ජනගහනයේ ඒ ආකාරයෙන්ම පැවතගෙන ගියහොත් අනාගතයේ කුමක් සිදුවන්නේද යන්න පුරෝකථනය කළ හැකිය. මෙතන කවුරු හරි මේ මෙසේජ් එකක් දාලා තිබුණා ස්ත්‍රී පුරුෂ භාවය සමානද? මෙතන මොකද්ද බෙදිලා තියන්නේ? කියන්නේ මේ පිරමිඩ් එකේ ස්ත්‍රී පුරුෂ සමානවද බෙදිලා යන්නේ කියන එක තමයි අහන්නේ. නැහැ. ඒක එක ජනගහනවල අනුව වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට අපි මම කියලා තියෙන්නේ ඒකයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ස්ත්‍රීන් 100කට පුරුෂයන් 102ක් 103ක් අතර දැන් අඩු වෙලා තියෙන්නේ. එතකොට ඒ අනුව මෙතන මරණ සංඛ්‍යාවත් ඒව වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒක ඒ ජනගහනය අනුව ඒ වෙනස්කම් අපිට දකින්නට පුළුවන්. ඒ කියන්නේ එක සමානවම යනවා කියලා අපිට කියන්නට බෑ. මේ විදිහට ලියගන්න. ජන සංක්‍රාන්ති න්‍යායට අනුව කිසියම් වූ ජනගහනයක් පළමුවන පියවර පසු කරන්නේ නම් එම ජනගහනය තුල පහත ලක්ෂණ හඳුනාගත හැකිය. එනම් උපත් සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීම, ඕනනම් තරු ලකුණු හරි නැත්නම් අංක හරි දාලා ලියා ගන්න. එහෙම වෙන් කරාම මතක තියාගන්න ලේසි නිසා. උපත් සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීම එනම් උපත් පාලන
සිදු නොවීම එතකොට ඒකත් එක සාධකයක්. හැබැයි ඒක නිසා තමයි අර විදිහට උපත් වැඩි වෙන්නේ. ඊළඟ කාරණාව දරුවන් විශාල සංඛ්‍යාවක් මිය යාම. එතකොට එකක් තමයි දරුවන් විශාල සංඛ්‍යාවක් මිය යාම. පොදුවේ ගත්තොත් ඒ කියන්නේ පොදුවේ ඉහළ මට්ටමක තියෙනවා. හරි. ඔව්. පැහැදිලි කියන එක. එතකොට අපි ලියාගත්තා දරුවන් සංඛ්‍යාව කියන්නේ ඉහළ දරුවන් සංඛ්‍යාවක් වීමම. ඒ කියන්නේ මොකද්ද? කෙටියෙන් ගත්තොත් ලදරු මරණ අනුපාතිකය ඉහළ යාම කියන එකනේ. ඊළඟට ලියා ගන්න මරණ අනුපාතිකය ඉහළ යාම. ඊළඟට සෞඛ්‍ය පහසුකම් අඩුවීම. එතකොට ඔබට සම්බන්ධ කරලා ලියන්නට පුළුවන් සෞඛ්‍ය පහසුකම් අඩුවීම නිසා තමයි මරණ සංඛ්‍යාව ඉහළ යන්නේ, ලදරු මරණ සංඛ්‍යාව ඉහළ යන්නේ කියන එක. නමුත් ඒකත් එක ලක්ෂණයක් මේ පළවෙනි ස්ටේජ් එකේ තියෙන මොකද්ද? සෞඛ්‍ය පහසුකම් අඩුවීම. ජනගහන වර්ධන වේගය නැත්නම් ජනගහන වර්ධනය අඩුවීම. කාට හරි කියන්න පුළුවන් දැයි ජනගහන වර්ධනයක් අඩු වෙන්නේ නැත්නම් 0 වෙන්නේ ඇයි? අපි කියනවනේ අතන වැඩිපුර උපත් සංඛ්‍යාවක් සිද්ධ වෙනවා කියලා. නමුත් ජනගහන වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ කියන එක මේ පිරමීඩේ බලපුවහම පේනවනේ. ඇයි ඒක එහෙම වෙන්නේ? උපදින මේ සංඛ්‍යාවට සාපේක්ෂව ඒ කියන්නේ උපතේ කියන්නේ අඩු වයසෙන් මැරෙන සංඛ්‍යාව වැඩි. ඔව් ඒ කියන්නේ මැරෙන සංඛ්‍යාව වැඩිනේ. එතකොට මැරෙන සංඛ්‍යාව වැඩි නම් උපත් සංඛ්‍යාව වැඩි වුණාට වැඩක් නැහැ. growth rate එක කියන්නේ වර්ධන වේගය කියන එක 0 වගේක් ගන්නව නැත්නම් අඩු වෙනවා. ඒ කියන්නේ එක්කෝ බිඳුව හෝ නැත්නම් අඩු වගේක් ගන්න. පැහැදිලි නේද? සර් ඒකෙදි මේ සංක්‍රමණය වෙන්න බැයිද මේ කට්ටිය වෙන කොටයි සමහරට ඔය රටක තියෙන දිලිඳුභාවය නිසා? ඔව් එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ඒක මූලික වශයෙන්ම ලක්ෂණයක් හැටියට මේ ජනගහන අධ්‍යයනය කිරීමේදී දකින්නේ නැහැ. මොකද මහා පරිමාණ වශයෙන් කියන්නේ ජනගහන පිරමිඩයකට පෙනෙන ආකාරයට නැත්නම් දැනෙන ආකාරයකට මේ රටවල ඉන්න අයව වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මොකද මේ රටවල් එකක් ඉක්මත් රටවල්. ඒ නිසා කොහොමද chances අඩුයි. දැන් සර් අපි බැලුවොත් දැන් මේ යුද්ධ කාලේදී යාපනයේ පැත්තේ වගේ මිනිස්සු මේ පැත්තට එනවනේ. ඒතකොට ඒ වගේ දෙයක් ඉතින්. ඔව් ඒ කියන්නේ ප්‍රදේශයක් හැටියට ගත්තොත් ඒක පුළුවන්. නමුත් රටක් හැටියට ගත්තොත් තමයි. අනිත් එක තමයි මතක තියාගන්න ඒක අපිට ප්‍රෙඩික්ට් කරන්න බැරි. දැන් මේකෙදි වැඩිපුර ලොස්ට් වෙලා තියෙන කොයි කාලෙද? පළවෙනි අවුරුදු 10 ඇතුළත. එතකොට ඒ කාලේ සංක්‍රමණය වෙන්නේ නැහැ නේ මිනිස්සු. නේද? එතකොට ඔබට මතක ඇති අපි දැන් උඩ සාකච්ඡා කරා behavioral approach එකට අනුව සංක්‍රමණය කියන එක සිද්ධ වෙන්නේ මහා පරිමාණ වශයෙන් 30 සහ 35. ඒ කියන්නේ 30 35 25 ඉඳලා ගත්තත් ඒ කාලේ තමයි සංක්‍රමණය වෙන්නේ. එතකොට ඒ කාලේ වෙනකන් එන මිනිස්සුන්ට මොකද්ද වෙලා තියෙන්නේ මේ? ඒ කියන්නේ යට කොටස් වලදී අඩු වෙලා තියෙනවා. එතකොට මේක පැටර්න් එකක් හැටියට යනවා. එතකොට ඒකෙන් අපිට අදහස් කරන්නට පුළුවන් මේ කාලේ විතරක් ඒ කියන්නේ සංක්‍රමණය වෙන නියමිත වයසේ විතරක් අඩු වීමක් නෙවෙයි තියෙන්නේ. මුල ඊළඟ අනිත් එක තමයි life expectancy is low. ජීවන අපේක්ෂාව පහළ මට්ටමක පැවතීම. එනම් වැඩි තරුණ ජනගහනයක් සිටීම. ජනගහනයක පළවෙනි පියවරේදී ඔන්න ඔය කියන ලක්ෂණ තමයි දකින්නට හම්බ වෙන්නේ. කිසියම් වූ ජනගහනයක් තුළ පළවෙනි පියවර ස්ටේජ් එක පසු කරමින් යනවා නම්. පැහැදිලිද? මොකද ප්‍රශ්න මේක තව එලබරේට් කරලා ලියන්නට පුළුවන් ඔබට. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඒ වගේ කියන්නේ ඌණ සංවර්ධිත රටක ස්වභාවය අරගෙන ඒ ස්වභාවයේ තියෙන්නට පුළුවන් මූලික ලක්ෂණ මොනවද කියන එක ලියන්නට පුළුවන්. දැන් ඔතනට
ඔබට ඇඩ් කරන්නට පුළුවන් අධ්‍යාපන මට්ටම අඩුවීම, අධ්‍යාපන පහසුකම් අඩුවීම, අධ්‍යාපනයට යොමු වීම අඩුවීම, ඊළඟට ගත්තොත් එහෙම ළමා විවාහ ඉහළ මට්ටමක පැවතීම, ඒ කියන්නේ අඩු වයස් විවාහ ඉහළ මට්ටමක පැවතීම. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ දකින්න අර සංවර්ධනය, ඒ කියන්නේ ඌල සංවර්ධනයේ පහළම අවස්ථාවේ සිටින රටක මූලික ලක්ෂණ තමයි මේ පිරමිඩය තුලින් අපිට විද්‍යමාන වෙන්නේ. පැහැදිලිද? එතකොට මේ ස්ටේජ් 1 කියලා කියන්නේ ඒක ඇත්තටම රටක තියෙන ඌල සංවර්ධනයේ මූලිකම අවස්ථාව. සර් මේ ජනගහන වර්ධනය අඩු වීම කියන එකට සාපල්‍යතාවය බලපානවා. ජනගහන වර්ධනය අඩු වීමට සාපල්‍යතාව ඔව් අනිවාර්යෙන් බලපානවා. ඒ කියන්නේ ජනගහන ඒ කියන්නේ උපත් අඩු වෙනවා නම් මොකද්ද ජනගහන වර්ධනය අඩු වෙනවානේ. හැබැයි උපත් වැඩි වීම නිසාම ජනගහන වර්ධනය වැඩි වෙන්නේ නැහැ, මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට මේ දෙක බැලන්ස් වෙන්න ඕනේ. ඒ කියන්නේ උපත් සංඛ්‍යාව වැඩි වෙලා ඒත් එක්ක මරණ සංඛ්‍යාව අඩු වුණොත් තමයි ජනගහනයේ වර්ධනයක් වෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ නැහැ. පැහැදිලිද? මෙතන ගත්තොත් එහෙම ස්ටේජ් 2 එකේදී අර පළවෙනි ජනගහනයට වඩා තරමක් දුරට දියුණු ජනගහනයක්. ඒ කියන්නේ එතනදී බර්ත් රේට් එක is high. මොකද කියන්නේ බර්ත් රේට් වැඩිපුර සිද්ධ වෙනවා. හැබැයි අනිත් පැත්තට ගත්තොත් එහෙම ලදරු මරණ එහෙම අඩු වෙලා තියෙනවානේ. පැහැදිලි කියන්නේ. හේතුව මේකේ බර්ත් රේට් එක වැඩි වෙන්නේ එකක් තමයි contraceptions උපත් පාලන ක්‍රම පාවිච්චි නොකිරීම සහ ඊළඟට ඇග්‍රිකල්චර් ඉකොනොමි එක මෙන්න මේ කියන සාධක නිසා වැඩි වෙනවා. ඒ වගේම තමයි death rate all due to improved health care. එතකොට මෙතනදි සිද්ධ වෙන ජනගහන වර්ධනයක්. මොකද health care system එක තරමක් දුරට දියුණු වෙනවා. හැබැයි සාපේක්ෂව තුන්වෙනි හතරවෙනි ස්ටේජස් වලට සාපේක්ෂව මෙතන අඩුයි. නමුත් පළවෙනි ස්ටේජ් එකට සාපේක්ෂව වැඩි. ඒකත් එක්ක මොකද්ද වෙන්නේ? අර මරණ සංඛ්‍යාවත් යම් ප්‍රමාණයක අඩු වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? population growth එක ඉහළ මට්ටමක් ගන්නවා. පැහැදිලිද? දැන් ඒක ස්ථායී වෙන්න නම් මොකද්ද වෙන්නට ඕන? වෛද්‍ය පහසුකම් වැඩි වීමක් සිද්ධ වෙන්නට ඕන. ඒත් එක්කම අධ්‍යාපනය සහ ඊළඟට උපත් පාලන ක්‍රම මේවත් සමාජය තුළ ස්ථාපනය වෙන්නට ඕන. ස්ථාපිත වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ස්ථායී ජනගහනයක් පවත්වාගෙන යන්නේ. නමුත් මෙතනදී ඒක වෙන්නේ නැහැ. මෙතනදී හෙල්ත් කෙයා තරමක් දුරට ඉහළ යනවා. ඒත් එක්කම ඒ නිසාම බර්ත් රේට් එක කියන එක ඉහළ යනවා. මේ විදිහට ලියගන්න. දෙවන පියවරේදී සර් ඔව් සර් දැන් ඔය කතා කරපු ඔය සාධක මට්ටමින් ගත්තම ජනගහන පාලනය උපත් මරණ පාලනයන් ගැන කතා කරාම අපි දැන් රටවල් වශයෙන් ගත්තම එකක්. නමුත් දැන් වර්තමානයේ ලෝකයේම මේ ඇති වෙලා තියෙන කොවිඩ් තත්ත්වයත් එක්ක ගත්තොත් ශීඝ්‍ර මරණ සංඛ්‍යාව සිද්ධ වෙනවා. ඒ තුලින් ලෝකයේම ජනගහන පාලනය සිද්ධ වෙනවා. ඒතර අන්න ඒ වගේ අවස්ථාවක් එතකොට රටක් වශයෙන් වෙන් ගන්න නැතුව සමස්ත ලෝක ජනගහනය කියලා ගත්තොත් අපිට ඔය කොවිඩ් වර්තමාන තත්ත්වයේදී මොන වගේ දැන් එතකොට ඒකද දරන්න පුළුවන්. ඔව් ඒක තමයි දැන් අර මෝල්තස් කියනවනේ දැන් ඒ කාලයේදී නම් සිද්ධ වෙන්නේ කියන්නේ ඔහු අධ්‍යයනය කරපු සහ ඒ කාලයත් එක්ක සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ස්වභාවික ව්‍යසන හරහා ජනගහනය පාලනය වෙලා තියෙනවා. ඔහු කියන්නේ මේකයි ස්වභාවික ව්‍යසන එන්නේ ජනගහනයේ ඉක්විලිබ්‍රියම් එක. නැත්තම් ඒ කියන්නේ සමතුලිතතාවය රඳා පවත්වා ගන්න කියන එක. හැබැයි පසු කාලීනව තාක්ෂණික දියුණුවත් එක්ක එහෙම ස්වභාවික ව්‍යසන අවශ්‍ය වුණේ නැහැ. ජනගහනයේ සමතුලිතතාවය පවත්වා ගන්න මොකද විද්‍යාවට හැකියාවක් තිබුණා උපත් පාලන සහ ඊළඟට අධ්‍යාපනයට හැකියාවක් තිබුණා ඒ විදිහේ මතවාද හරහා ජනගහනය පාලනය කරන්න. සහ අනිත් පැත්තෙන් සෞඛ්‍ය දියුණු කරන්න. එතකොට ඒ නිසා අර කියන තත්ත්වයේ ඇති වුණේ. නමුත් දැන් වර්තමානයේදී ආපහු ආයෙත් අපි ආපස්සට ගිහිල්ලා එතකොට මේ විදිහටම ව්‍යසනයක් වෙනවා නම් එතකොට ඒක අර කියන්නේ මිනිසුන්ගේ පාලනයෙන් තොරව
ඒක නැවතවතාවක් අර කියන විදිහට මොකක්ද සමතුලිතතාවයේ ආරක්ෂා වීමක් සිද්ධ වෙන්නට පුළුවන් විශාල සංඛ්‍යාවක් පිය ගියොත්. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් කියන්න බෑ දැන් තියෙන තත්ත්වෙත් එක්ක. හැබැයි මගේ විශ්වාසය නම් මම දන්නේ ඉතින් කොහොමත් වැඩි කල නොගිහිල්ලා මේකට විසඳුමක් හම්බ වෙයි කියන එක තමයි හිතන්නේ නේ. ඒ වගේ අවස්ථාවකදී අපිට මේ රටක ජනගහන පාලනයක් විදිහට ඒ වගේ දෙයක් සංසන්දනය කරන්න අමාරුයි ඒ වගේ අවස්ථාවන්. ඒතර සමස්ත ලෝකෙම පවතින තත්ත්වයක් නෑ. ඒ කියන්නේ ඒවට තමන්ගේ රටට අදාළව බලන්න පුළුවන් නේ. දැන් අපේ රටට අදාළව අපිට මේක කොච්චර දුරට බලපාලා තියෙනවද? දැන් සමහර රටවල් වලට ඒක අඩු වැඩි වශයෙන් බලපාලා තියෙනවා නේ. ඒක ජනගහනය අඩු කිරීම සඳහා. නමුත් මම හිතන්නේ නැහැ මේක කියන්නේ අධහෙට නතර වුණොත් එහෙම මේ නිසාම ලොකු වැකුම් එකක් ඒ කියන්නේ ජනගහනය අඩුවීම සඳහා මේක ප්‍රබල සාධකයක් හැටියට ක්‍රියාත්මක වුණා කියලා මම හිතන්නේ නැහැ හැම රටකටම. සමහර රටවල් වලට යම් ප්‍රමාණයකින්. ඒතකොට ඒකත් ඒ ජනගහනයේ විශාලත්වයත් එක්ක එහෙම ලොකුවට දැනෙයි කියලා හිතන්න අමාරුයි. දැන් උදාහරණයක් ඇටියට ඉන්දියාව වගේ ගත්තොත් ඇමරිකාව වගේ ගත්තොත් එහෙම ජනගහනයත් එක්ක ඒක ඒ කියන්නේ මේ වගේ පාලනයකින් ඒ කියන්නේ අදට මේක නතර වුණොත් එහෙම නොවුනොත් ඉතින් කියන්න බෑ. ඉතින් ඒ කියන්නේ ඒක අර අපි කියන්නේ අදිවසංගතයක් හැටියට විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා ගිහින් විශාල ලෙස මිනිස්සු මැරෙන්න පටන් ගත්තොත් එහෙම ඒ පාලනයට යටත් වෙයි. එහෙම නැත්නම් මිනිස්සු එක පාලනය කරගන්නේ නේ. ඉතින් ඒක තත්ත්වය කියන්න බෑ. මොකද අනිත් එක තමයි දැන් අපි දන්නේ නැහැනේ තාමත් මේකේ ස්වභාවය නේද? කොච්චර දුරට මේක ව්‍යාප්ත වෙයිද කොහොම මොනවා වෙයිද කියන එක කියන්න බෑ තාම. මම දැක්ක අද නිවුස් එකක්ද කොළඹ ඉන්න පුළුවන් කියලා 30000ක් අඩුම කියන්නේ දල වශයෙන් 30000ක් කොරෝනා තියෙන අය ඉන්න පුළුවන් කියලා කියන. එතකොට ඒකෙදි ස්ටඩි එකක් කරලා තියෙනවා රැන්ඩම්ලි 400ක් අරන් තනින් තන 400ක් අරගෙන ඒ 400 ටෙස්ට් කරාම 19කට ඒ කියන්නේ 19ක් කියලා කියන්නේ 105ක් 400කින්. එතකොට ඒ 105ක් කියලා කියන්නේ සමස්ත ජනගහනයට අපි කියන්නේ ජෙනරලයිස් කරොත් එහෙම 30000ක් විතර වගේ. එතකොට ඒක ලොකු ගාණක්. එතකොට දැන් ඒ සාම්පල් එක ගත්තේ කොහොමද කියන එක විස්තර කරලා නැහැ. සාම්පල් එක ගත්තේ අපිට සැක හිතන තැන් වලින් නම් ජෙනරලයිස් කිරීම වැරදි. හැබැයි සැක හිතෙන්නේ නැති නිකන් අපි කියන්නේ රැන්ඩම් කිව්වොත් රැන්ඩම්. ඒ කියන්නේ අහඹුනියදී. අහඹුනියදී ක්‍රමයේ තියෙන මූලිකම ලක්ෂණය තමයි සෑම කෙනෙකුටම නියදියට ඇතුළත් වීමට chance එකක් ලබා දෙනවා කියන එක. ඒකට ඒ පදනමෙන් අරගෙන කොළඹ නගරේ නැත්නම් කොළඹ එහෙම ස්ටඩි එකක් කරලා 105කට කොරෝනා තියෙනවා නම් ඒක අතිශය දරුණු තත්ත්වයක්. ඒ කියන්නේ 105කට කියන්නේ ඒක දැන්ටමත් ඕල්රෙඩි තියෙනවානේ. හැදෙන්න පුළුවන් නෙවෙයිනේ. එතකොට ඒ 30000ක් තව දවස් කීපයක් ඇතුළත තව කීදහකට ව්‍යාප්ත කරාවිද. ඒකට එහෙම බැලුවොත් එහෙම සිටුේෂන් එක ටිකක් දරුණුයි නේ. ඒ නිවුස් එක දැක්කද කට්ටිය? ඔස දැන් ලංකාවේ ජනගහනයත් අඩුයි නේ. ඉතින් අර ඉන්දියාවේ ජනගහනය වැඩි හින්දා ලංකාවේ මේ හම්බෙන ප්‍රමාණයත් ඉහළ ප්‍රමාණයක් නෑ සර්. ඒ කියන්නේ සාමාන්‍ය දැන් පාර 500 කියන්නේ කෝටි 2කින් ඒ ගාන කියන්නේ නේ සර්. ඒ තමයි දැන් අපි බලන්න ඕනේ ඒ විදිහට තමයි. කියන්නේ ප්‍රතිශතාත්මකව තමයි බලන්න ඕනේ. නම්බර් එක නෙවෙයි. ඒ කියන්නේ ඒක හරි. ඒ කියන්නේ දැන් අපිට පොඩි මේ අයිලන්ඩ් එකක ඉන්න පොඩි සටහනක් දුන්නා නේද? අන්තිමටම දුන්න සටහන මොකද්ද? පළවෙනි ස්ටේජ් එකේ මේ ඒ ලක්ෂණ ටික. ඊට පස්සේ දෙවෙනි ස්ටේජ් එක ගැන දුන්නේ නැහැ නේ. නෑ සර්. මෙහෙම ලියා ගන්න. දෙවන අධ්‍යයනයේදී කිසියම් වූ රටක් පහත ලක්ෂණ පසු කරනු ලබන බව ජනසංක්‍රාන්ති න්‍යාය මගින් පැහැදිලි කරනු ලබයි. එනම් උපත් සංඛ්‍යාව
නැත්නම් ප්‍රතිශතය ඉහළ මට්ටමක් ගැනීම මෙය සිදුවන්නේ උපත්පාලන ක්‍රම නොතිබීම කෘෂිකාර්මික ආර්ථිකයක් පැවතීම කෘෂිකාර්මික ආර්ථිකයක් පැවතීම එනම් කෘෂිකර්මාන්තයේ නියැලීම සඳහා වැඩිපුර ශ්‍රමය අවශ්‍ය වීම ආදී සාධක වේ. ඊළඟ පොයින්ට් එක සෞඛ්‍ය පහසුකම් තරමක් දුරට දියුණු වන අතර මේ නිසාම මරණ සංඛ්‍යාව නැත්නම් මරණ ප්‍රතිශතය පහළ අගයක් ගනී. මෙසේ උපත් සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම සහ මරණ සංඛ්‍යාව පහළ අගයක් ගැනීම නිසා ඉහළ ජනගහන වර්ධනයක් පෙන්නුම් කරනු ලබයි. විශේෂයෙන් ජීවන අපේක්ෂාව තරමක් දුරට ඉහළ යන අතර එය එසේ වුවත් තවමත් ඉහළ තරුණ ජනගහනයක් සිටි. පැහැදිලි නේද? එතකොට මේ දෙවෙනි ස්ටේජ් එකේදී වෙන්නේ මොකද්ද? අර සාපේක්ෂව පළවෙනි ස්ටේජ් එකට වඩා සෞඛ්‍ය පහසුකම් දියුණු වෙනවා. හැබැයි ඒ වුණාට කියන්නේ බර්ත් රේට් එක අඩු වෙන්නේ නැහැ. මොකද ඩෙත් රේට් එක අඩු වෙනවා සෞඛ්‍ය පහසුකම් නිසා. නමුත් කෘෂිකාර්මික සමාජයක් මේකත් එක්ක මොකද්ද බර්ත් රේට් එක ඉහළ යනවා. ඒ නිසා ජනගහන වර්ධන වේගය වැඩි වීමක් දකින්නට තියෙනවා. හරිද? ඒකට ලක්ෂණ තමයි මේ කියන පිරමිඩය තුල තියෙන්නේ. ඊළඟට ගත්තොත් එහෙම තුන්වෙනි අවස්ථාව වෙනකොට ඒ කියන්නේ තුන්වෙනි පියවර වෙනකොට වේගයෙන් බර්ත් රේට් එක අඩු වෙගෙන යනවා. මොකද අර අතරේ සෞඛ්‍ය පහසුකම් වැඩි වීම සහ බර්ත් රේට් එක ඉහළ යාමත් එක්ක එතනින් හඳුනා ගන්නවා මේක ඉෂුව එකක් හැටියට. ඒකත් එක්ක මොකද්ද වෙන්නේ? බර්ත් රේට් එක රැපිඩ්ලි falling down. ඒ කියන්නේ ඒක අඩු වෙනවා. ඒක අඩු වෙන්නේ විශේෂයෙන්ම උපත් පාලන ක්‍රම වගේ දේවල් භාවිතයට ගැනීම, ඊළඟට කාන්තාවන් අධ්‍යාපනයට යොමු වීම, වැඩවලට යොමු වීම, මෙන්න මේ කියන සාධකත් එක්ක මූලික ලක්ෂණ දකින්නට හම්බ වෙනවා.
විශේෂයෙන් ගත්තොත් අපේ සමාජයේ මෙන්න මේ ස්ටේජ් එකේ අවසාන අදියරේ වගේ තමයි ඉන්නේ දැන්. ඒ කියන්නේ ඔය කියන ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ දැන් බර්ත් රේට් එක අඩු වෙන්න පටන් ගන්න දැන් සෑහෙන කාලයක්. ඒතකොට මේක අවසාන අදියරේ. ඒ කියන්නේ 4 වෙනි අදියරයට ළඟා වෙමින් තමයි තියෙන්නේ මූලික ලක්ෂණ වලින් ගත්තොත් එහෙම. ඒතකොට මේක තමයි 3 වෙනි අදියරේ මූලිකම ලක්ෂණ ටික. මේ විදිහට ගන්න තුන්වන අදියරේදී උපත් අනුපාතිකය වේගයෙන් පහළ මට්ටමකට යන අතර මේ සඳහා සෞඛ්‍ය පහසුකම් වල දියුවීම, උපත් පාලන අනුගමනය කිරීම, කාන්තාවන් අධ්‍යාපනයට යොමු වීම සහ රැකියාවල නියැලීම ආදී සාධක බලපෑම් කරනු ලබයි. ආර්ථිකය කෘෂිකර්මාන්තයේ සිට නිෂ්පාදන දක්වා මාරුවීමක් සිදුවේ. ශ්‍රමය කෘෂිකර්මාන්තයේ යාමක් දැකිය හැකිය. එසේම උදාහරණ කරනවා ගැටලස්න එතකොට හතර අවස්ථාවේදී මොකද සිදුවෙන්නේ? ඇත්තම ඩෙටෙක්ට් ලෝ වෙනවා. ඒ වගේ ලෝ වෙන. එතකොට සංවර්ධිත ඔවුන්ගේ වර්ධනය වේ.
පරිභෝජන රටාවක් වර්ධනය වන අතර එහිදී දරුවන් වෙනුවෙන් වැය කළ යුතු මුදල ඉහළ අගයක් ගනී. වැඩිපුර වැඩ කිරීමට සිදුවීමත් ශ්‍රමයේ අවශ්‍යතාවයේ අඩුවීමත් අධ්‍යාපනයේ සෞඛ්‍ය වර්ධනය වීමත් ආදී සාධක නිසා අත් අනුපාතිකය පහළ මට්ටමක් ගනී. ශූන්‍ය අගයක් ගනී. විශේෂිතම ලක්ෂණයක් වන්නේ ආයු අපේක්ෂාව නීමයි. තොට මේ තියෙන ඇත්තටම සංවර්ධිත රටවල අවධියක්. ඒ කියන්නේ සංවර්ධනයේ උපරිම මට්ටමකට ගියාම ඔය කියන ලක්ෂණ දකින්නට හම්බ වෙනවා. තොට ඉහළ මොකක්ද කියන්නේ ආයු අපේක්ෂාවක් පවතිනවා. මොකද අනෙකුත් පහසුකම් වල වර්ධනය සහ ඒවා නිසා. අපිට පැහැදිලි ඉන්නේ දැන් ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ කවුද මේ සැරේ දෙන්නම වයස කීයද? ඔව් ඔක්කොමලා ගිහිල්ලාද නැහැ නේද? 78 74 නේද? 74 74. ඔව් දැන් 74 ඔව් දැන් අපි ගත්තොත් මීට දශක කිහිපයකට කලින් 75 80 කියලා කියන්නේ කියන කෙනෙක්ගේ වයස ගත්තොත් එහෙම ඇත්තටම ඒ අය ගොඩක් වෙලාවට ඒ කියන්නේ කිසිම වැඩක් කරන්නේ නැතුව තමන්ගේ ජීවිතය ගත කරන අයනේ. එහෙම ටික දෙනෙක් ඉන්නවනම් අපි ගත්තොත් ගම්වල. ඒකට ඒ කියන්නේ මොකද්ද? සෞඛ්‍ය පහසුකම් වල තියෙන දියුණුව සහ අනෙකුත් දේවල් එක්ක ඔවුන්ගේ ආයු අපේක්ෂාව, ඒ කියන්නේ ජීවත් වීම සිද්ධ වුණත් ශරීර සෞඛ්‍ය සම්පන්නව කොච්චර කාලයක් වැඩ කිරීමේ හැකියාවත් එක්ක ජීවත් වෙනවද කියන එක තමයි එතනදී සාකච්ඡා කරන්නේ. ඒ නිසා තමයි දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ විශ්‍රාම යන වයස කලින් කීයද තිබුණේ? 50 තිබුණේ නේ. 50 55 කරා. ඒක මොන අවුරුද්දද කරේ කියලා මතකද කාට හරි? දැන් අවුරුදු 8ක් 10ක් මට ඩේට් එක හරියට මතක නැහැ. ඉන්ටර්නෙට් එකේ තියෙන සර්ච් කරොත්. ඒකට මම කියන්නේ ඒකට දැන් 50 තිබුණ එක 55 කරා. ඇයි ඒ සෞඛ්‍ය පහසුකම් සහ අනිකුත් පහසුකම් එක්ක තීරණය කරන 50 වෙනකොට වැඩ කරන්නට පුළුවන් නේ. 50 කියලා කියන්නේ වැඩ කරන්න පුළුවන් වයස. ඊට පස්සේ 55 60 කරා. 60 වෙනකන් ඉල්ලලා යන්න පුළුවන්කම තිබුණා. ඊට පස්සේ ඒක අනිවාර්ය නීතියක්. අනිවාර්ය නීතියක් නෙවෙයි. ඒ කියන්නේ එහෙම කොන්දේසියක් නැතුව 60 දක්වා විශ්‍රාම වයස දීර්ඝ කරා. ඉතින් සමහර වෙලාවට ඉතින් ඉස්සරහට තවත් දැන් අනිත් රටවල් වලට වඩා ඒ කියන්නේ නෑ අනිත් රටවල් වල ඒ තත්ත්වය ඉර දැන් දියුණු රටක් ගත්තොත් එහෙම ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වයසක අයත් වැඩ කරන එකක් තමයි වැඩ නොකර ජීවත් වීමේ හැකියාවක් නෑ. අනිත් පැත්තෙන් වැඩ කිරීමේ හැකියාවක් තියෙනවානේ. දැන් අපි ගත්තොත් එහෙම මෙහෙත් ලංකාවේ සමහර තව ටික කාලයකින් 60 කියන වයස තව වැඩි කරන්න පුළුවන් නේ විශ්‍රාම යන වයස. දැනට සෞඛ්‍ය ශේෂ්ත්‍රය වගේ සුළු ශේෂ්ත්‍ර කිහිපයක 62 වෙනකන් දීර්ඝ කරලා තියෙනවා. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මේ ඊයේ පෙරේදා කරපු එකනේ.
ඔව් සර් නර්සින් එහෙම තියෙනවනේ. ඒක නම් මම හිතන්නේ අර බැඳෙන ප්‍රමාණය අඩු නිසා හරි මොකක් හරි වෙන්නේ නැති කොහොම හරි 62 වෙනකම් කරලා තියෙන්නේ. 62 නෙවෙයි සර් 67 දක්වා. ඒක 67 67 වෙනකම් පුළුවන් කරන්න ඕන. වෛද්‍යවරුන්ට විතරයි නේද? නෑ මේ සෞඛ්‍ය පෞල් සෞඛ්‍ය සේවානිලයින්ට ඊළඟට මේ නර්සස්ලාට ඒගොල්ලන්ට ඉඳලා ඉන්න පුළුවන් 67 වෙනකම්. ගැසට් එක ආවද ඒක? දැනට ඉල්ලලා කරනවා සර්. වසරින් වසර ඒගොල්ලෝ මේ දික් කරලා එහෙම තමයි 67 වෙනකම් කරන්නේ. වසරින් වසර. ලංකාවේ දේශපාලන ශිෂ්ටය නම් ඕක හොඳට තියෙනවා නේද? දක්වන්න නේද? ඒක වයසට වර්ගකම පුළුවන්. ඔව්. නැස කොහොමද දැන් මේ අධිකරණ ශ්‍රේෂ්ඨය ගත්තොත් ශ්‍රේෂ්ඨ අධිකරණ අභියාචන අධිකරණ වගේ 65 67 වගේ වෙනකම් පුළුවන් නේ කොහොමද? 65. ඒක තමයි දැන් මේ වයසත් එහාට දාන්න යන්නේ. දැන් අපිට තියෙන්නේ 65 තියෙන්නේ. 65 තමයි විශ්‍රාම වයස. ඒකට ඒකත් දැන් පහුගිය කාලේ කතාවක් තිබුණා 70 දක්වා දීර්ඝ කරනවා කියලා. සමහරට දීර්ඝ කරන්නත් පුළුවන්. නමුත් ඒක තමයි කියන්නේ දැන් ඒක කරනවද නැද්ද කියන එක නෙමෙයි. ඒකට එහෙම සාකච්ඡාවන් එන්නේ සහ ඒක දීර්ඝ කරන්නේ ඇයි මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් කියන එකනේ. ඒකට එහෙම වැඩ කරන්න පුළුවන් වෙන්නේ මොකක්ද ඇත්තටම අර කියන සෞඛ්‍ය පහසුකම් වල වර්ධනයත් එක්කනේ. ඒකට ඒක නිසා අපි අර අනිත් පැත්තට කියනවා තමයි ඒ කියන්නේ වසවිස ඊළඟට රසායනික ද්‍රව්‍ය මේවා පාවිච්චි කිරීම නිසා අපේ ආයුෂ වලට යම් ප්‍රමාණයකට බලපෑමක් කරනවා කියලා. නමුත් අනිත් පැත්තෙන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක යම් යම් සොයා ගැනීම එක්ක ඒවා පාලනය කිරීමක් තියෙනවා. ඒතකොට මෙන්න මේක තමයි මේ හතරවෙනි අවස්ථාව කියලා කියන්නේ දියුණු සංවර්ධිත රටක පියවරක් හැටියට නැත්නම් අවස්ථාවක් හැටියට තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට ඊළඟ පස්වෙනි පියවරයක් සමහර තැනකදී දක්වනවා. එතකොට මෙන්න මේ වගේ පිරමිඩයක්. ඒ කියන්නේ අරකටත් වඩා සම්පූර්ණ වශයෙන් මේ කියන්නේ බර්ත් රේට් එක අඩුයි. සහ ඊළඟට උපදින සියලුම දෙනා ජීවත් වෙනවා. එතකොට සහ මේකේ සංක්‍රමණ කියන එක මේ ස්ටේජස් දෙකේදීම ඉහළාගයක් ගන්නවා සංක්‍රමණ. ඒක තමයි විශේෂත්වය. මේකෙදී ඔබට පේනවා ඇති ඒ කියන්නේ අවුට් මයිග්‍රේෂන් නෙවෙයි තියෙන්නේ ඉන් මයිග්‍රේෂන් නේ. එතකොට ඒ රටවල් සංවර්ධනය වෙන්න ඒ රටවල් වලට තමයි මිනිස්සු සංක්‍රමණය වෙන්නේ. ඒක අපි සාමාන්‍ය ලෝකයේ දකින සංසිද්ධියක් නේ. ඔය වෙලාවට දැන් මේ වගේ ප්‍රශ්න තිබුණා වුණත් මිනිස්සු දියුණු රටවල් වලට සංක්‍රමණය වෙන්න අවස්ථාවක් තියෙනවා නම් සංක්‍රමණය වෙයි. ඒක එක පැත්තක් තියෙන්නේ ගොඩක් වෙලාව ඒ කියන්නේ ඒ රටවල් වල තියෙන සම්පත් සහ ඊළඟට හැකියාවන් එක්ක මිනිස්සුන්ට පහසුකම් ලබා දීම සහ මේවා ඉහළ මට්ටමක පැවතීම කියන එක. මේ විදිහට ලියා ගන්න. පස්වෙනි අදියරේදී උපත් සංඛ්‍යාව නැත්නම් උපත් අනුපාතිකය සංඛ්‍යාවට වඩා උපත් අනුපාතිකය උපත් අනුපාතිකය පහළ යන අතර වැඩිහිටි ජනගහනය ඉහළ අගයක් ගනී. එනම් මරණානුපාතිකය පහළ අගයක් ගනී. ජනගහන වර්ධනය නිෂේධ හරි මුකුත්ම ගැටලුවක් නැත්නම් අපි අදට නතර කරමු. මුකුත්ම ප්‍රශ්න නැත්නම් සර් මේ අසයින්මන්ට් එකේ යන්න ඕන මේ සර්ගේ නෝට් එකකින් විතරද අපි ඩිස්ක්‍රිප්ෂන් එක ගන්නවා? නෑ. එතනින් එහාට යන්න ඕන. ඒ කියන්නේ මම කිය වෙන අමතර පොත් කියවලා කරුණු ගන්න ඕන. විශේෂයෙන් අර ඉන්ද්‍රලාල් සර්ගේ පොත කියවන්න. ඊට අමතරව ඉන්ටර්නෙට් එකේ තියෙන ඕන හැටි කාරණා සාධක තියෙනවා. ඒ වගේන් අරගෙන ලියන්න ඕන. දැන් මේ ඔය මේ
ලංකාව ගත්තොත් දැන් මේ වෙනකොට මොනවා හරි මේ මෑත කාලීනව කරපු රිසර්ච් හරි මොනවා හරි තහවුරු වෙලා තියෙනවද ලංකාවේ මේ කියන්නේ වයස්ගත ජනගහනය වැඩි ඒ කියන්නේ ආයු අපේක්ෂාව වැඩි මොකක් හරි එහෙම තියෙනවද? ඔව් ජනගහනය වැඩි ඒ කියන්නේ ඕල්ඩ් ඒජ් පොපියුලේෂන් එක වැඩි වෙගෙන යන්නේ. ඔව් තියෙනවා. වැඩි ජනගහනය වැඩි වෙගෙන යන්නේ. හරි. ඕකේ. උදාහරණ තියෙන සංඛ්‍යාත්මක දත්ත ඇතුළත් කරාට කමක් නැද්ද කියලා. ඔව් ඒ දත්ත ඇතුළත් කරලා දාන්න මේ ලියන්න. ඒක සාධක සර් ඉන්ද්‍රාල්සගේ පොතස WhatsApp group එකට වගේ දාන්න පුළුවන් නම් ඒක මේ ලොකු දෙයක් සර්. ඒක group එකට දාලා තිබුණා නේද නැද්ද? WhatsApp group එකේ නම් තාම නෑ සර් ඒක. නෑ අමාගාව ඇති මට කවුරු හරි වල තිබ්බ මන් දාලා. සර්ට එදා මේල් එකක් දැම්මා කියලා තමයි කිව්වේ. ඔව් නේ ඔව් මට ඒවල තිබුණා. මන් දාන්නා. සර් මේ මං මේ මනෝජ් කතා කරන්නේ සර් එදා මේ අර වැඩේ කරගත්තද දන්නේ ඩේටා ගන්න වැඩේ පොලිසිය. හරි ඒක ලිව්වා මෙහෙමයි ඒක මේ තාම ඒක අර රිසර්ච් ග්‍රාන්ට් එකක් අරගෙන තමයි ඒක කරන්න යන්නේ. ඒක තාම ග්‍රාන්ට් එක හරිය නැති නිසා ඒක මේවා කරේ නැහැ මම ලියන්නවා. ඒ කියන්නේ අර මේල් එකක් එව්වනේ. ඒකත් එක්ක මේ ඔයාලේද මේල් එක දැම්මේ ඊමේල් ඇඩ්‍රස් එක දැම්මේ. ඔව් සර් ඔව්. මේ ඒක ඕන වුණාම මම දැනට මූලික දේවල් අර වෙබ්සයිට් වලින් අරගෙන ප්‍රොපෝසල් එක හදලා දාලා තියෙන්නේ. හරි සර් හරි උමනාවක් වුණොත් කියන්න සර්. හරි thank you. වෙන මොකුත් ගැටලු ප්‍රශ්න පාටවත්ම මොකුත්ම ගැටලු නැත්නම් අපි අදට නතර කරමු. මොකුත්ම නැහැ නේද? මේක මොකක්ද මම මේකත් දාලා තියෙනවා LMS එකට බලන්න සහ ඊට අමතරව ගියසරේ රෙකෝඩින් එකක් දැම්මම මම ඒකත් බලන්න මම මේකත් දාන්න. එහෙමනම් අපි අදට නතර කරමු. ඊළඟ දවසේදී අපි හම්බෙමු. එහෙමනම් සියලු දෙනාට සුබ රාත්‍රියක්. Good night, sir. Good night, sir. Good night, sir.